ගම්මැද්ද දම් සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට තෙරුවන් සරණයි සුබ උදෑසනක් ඔබට. අද ගම්මැද්ද දම් සවිය සඳහම් සාකච්ඡාව අපි කතා කරන්නට බලාපොරොත්තු වන්නේ විශේෂයෙන්ම අපට දෛනිකව මුහුණ දෙන්නට සිදුවෙන අපේ සිත තුළ ගොඩනැගෙන වගේම ඒ සිතිවිලි එක්ක අපේ ජීවිතයේ අයහපත විශේෂයෙන්ම අපිව සමහර තැන්වලදී පාලනය කරගන්නට නොහැකි වන චිත්ත වේගයක් සහ ඒ ඔස්සේ ගොඩනැගෙන දෛනික ක්‍රියාකාරීත්වයේදී අපට බලපාන සහ අපිව අයහපතට යොමු කරන කාරණාවක් සම්බන්ධයෙන් ඒ අයහපතට යොමු කරනවා කියලා කිව්වේ බොහෝ අවස්ථාවල අපි මේ සාමාන්‍ය මිනිස්සු ඒ සාමාන්‍යකරණය ඇතුලේ අපි පෘථග්ජන මිනිස්සු විදිහට අපට මුහුණ දෙන්න සිද්ධ වෙන සහ අපි පාලනය කරගත යුතු චිත්ත වේගයක් පිළිබඳව කෝපය. අපි කියනවා ඇත්තටම මට තරහව පාලනය කරගන්න බෑනේ. මේ කෝපය පාලනය කරගන්න අමාරුයිනේ. මොකක්ද මම මේකට කරන්නේ? මේක නිතර දෙවේලේ අපි ළඟ ඉන්න අපි අසුරු කරන අයගෙන් අහන උපදෙස් පතන දෙයක්. අපි හිතුවා අද සාකච්ඡාවේදී මේ කෝපය නැත්තම් තරහව පාලනය කර ගැනීම සඳහා බෞද්ධ ඉගැන්වීම කොයි විදිහද කියන මාතෘකාව තුළ මේ හෝරාව පුරාවටම සාකච්ඡා කරන්නට ඊටමත් ගෞරවයෙන් යුතුව සාකච්ඡාවට දවසේ ආරාධනා කරන්නට යෙදුණා පූජ්‍ය සගම අනෝමදස්ස අපේ කරුණේ සම්පදන් වහන්සේට වහන්සේ පාද නමස්කාරයෙන් යුතුව ඊටමත් ගෞරවයෙන් පිළිගන්නවා අපේ හාමුදුරනේ. අපේ හාමුදුරනේ මේ මාතෘකාව කාලීන මාතෘකාවක්. මේක හැමදාටම වළංගු මාතෘකාවක්. අපි කොයි විදිහේ කොයි ආකාරයේ ජීවන තත්ත්වයන් අරගෙන ගියත් අපි කොයි විදිහේ අධ්‍යාපන මට්ටමක හිටියත් තරහව කෝපය කියන කාරණාව කොයි වෙලේ කොයි අවස්ථාවේ ඉස්මතු වේද කියලා කියන්න අමාරුයි අපි හාමුදුරනේ. අපි ඇතැම් අවස්ථාවල ගන්න පුංචි තීරණයක් පොඩි ජීවිතයට බලපාන යම් කාරණයකදී අපි ගන්න තීන්දුව සමස්ත ජීවිතය වෙනස් කරන්න පුළුවන්. එක මොහොතක එක තත්පරයක අපි අපේ කෝපවීම සිරගෙවල් වල ජීවිතාන්තය දක්වා ලගින්නට තැවෙන්නට සිදුවන කාරණාවක් වෙන්න පුළුවන්. අපේ හැමදෙරුනේ තරහව කියන කාරණාව කොහොමද බෞද්ධ දර්ශනය තුල හඳුන්වන්නේ? මම හිතනවා ඒ පදනම දමාගෙනම සාකච්ඡාවට පූර්විකාව ලබා ගැනීම සුසු කියලා. හැමදෙනාටම දරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. මේ වෙලාවේ ගම්මැද්ද දම්සවිය ශ්‍රවණය කරන සමටත් ඔබතුමාටත් මනෝජ් මහත්තයා පින්බර දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින්ම තමයි අපේ සාකච්ඡාව පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. තාම වැදගත් මාතෘකාවක් සහ මේ දවස්වල පරිස්සමෙන් කතා කරන්න ඕන මාතෘකාවක් ඔබතුමා යෝජනා කරලා තියෙන්නේ. මේ දිනවල මිනිස්සුන්ගේ හිතවල වැඩිපුරම ක්‍රියාත්මක වෙන චිත්ත වේගය. එහෙම නැත්නම් අකුසල චෛතසිකය විදිහට අපිට පේනවා මිනිස්සු පෝලිං වල සමහරු අපි නොසිතූ නොපැතූ විදිහට මහමග මැරී යද වැටෙන වෙලාවක ඒ වගේම මිනිස්සුන්ගේ ජීවන බර ඉහළ ගිය වෙලාවක ඇත්තරම කිව්වොත් එහෙම නහයට උඩින් වතුර ගිහිල්ලා තියෙන වෙලාවක මුළු රටේම මිනිසුන්ට හිත හදා ගන්න අර ඉරිතැලිච්ච දැවුණු සහ කෝපයෙන් දේශයෙන් වෛරයෙන් කැකෑරෙන හරියට ලෝදිය වගේ කැකෑරෙන සිතුවිල්ල අපි සුවපත් කරන්න මේ වගේ වැඩසටහනක් මේ හිමිදිර උදෑසනම යෝජනා කිරීම සම්බන්ධවත් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අපිත්. කෝපය, වෛරය, ඒ වගේම දේශය, පටිඝය තව වචනයක් තියෙනවා. මේ ආදී නම් ගණනාවකින් සියුම් වෙනස්කම් සහිත එක සමාන චිත්තාවේගයක් පිළිබඳව අපි බෞද්ධ සාහිත්‍යයේත් කතා කරනවා සහ පෙරදිග සහ අපරදිග මනෝවිද්‍යාව තුලත් මේ චිත්ත වේගය සම්බන්ධව චිත්ත වේගයක් විදිහට අරගෙන කතා කරනවා.
බුදුදහමේ අකුසල මූලයක් විදිහට අරගෙන කතා කරන්නේ දේශය කියන මූලයත් එක්ක. ඒතොර ලෝභය, දේශ, මෝහ කියන අකුසල මූල වලින් එකක් තමයි ඔය දේශය කියන සිතුවිල්ල. එතනදී ලෝභයෙන් දේශය පෝෂණය වෙනවා. මෝහය තුලිනුත් දේශය පෝෂණය වෙනවා. ඔවුනොවුන් එකිනෙකාට පෝෂණය වෙමින් පවතින අකුසල මූල තුනක්. එතකොට අපි කාගෙන් හරි ඔබතුමා විමසුවා වගේම මේ දේශය ඇති වෙන්න, තරහ ඇති වෙන්න, එහෙම නැත්නම් හිත තුල පටිගයක්, ගැටීමක් ඇති වෙන්න මොකක්ද හේතුනේ කියලා අහුවොත් එහෙම විවිධ හේතු කාරණා ගොඩාරියක් අපි තුල දැන් මේ නූතනයේ එහෙම ගත්තොත් එහෙම විවිධ හේතු වෙයි. කෙනෙක් කියන්න පුළුවන් අපිට තෙල් පොලිමේ ඉදි ප්‍රශ්නයක් ආවා ඒ හින්දා ලොකු තරහක් දැන් තියෙන්නේ. තව කෙනෙක් ගෑස් පොලිමේ ගැන කියයි, කිරිපිටි පොලිමේ ගැන කියයි. එදිනදා ඒ ජීවිතේ ගත කරද්දී සහ රාජ්‍ය පාලකයෝ ගැන කතා කරයි. ඒ එදිනදා ගැටලුත් එක්ක සඳහන් කරන දේවල්. ඇත්තටම අපි මේ අපේ හිත ඇතුලේ මේ තරම් මේ නූතනේ වුණත් පටිගයක්, දේශයක් ගොඩනගෙන්න සහ මේ තරම් හිත රිදවීමක් මිනිසුන්ගේ හිතවල තියෙන ප්‍රධාන හේතුවක් තමයි මනුෂ්‍ය මහත්තයා අපි අසීමාන්තිකව මිනිස්සු විශ්වාස කිරීම සහ මිනිසුන්ට ආදරය, ප්‍රේම කිරීම, සෙනෙහස දැක්වීම. ඒක ප්‍රධාන හේතුවක් අපේ හිතේ දේශය ඇති වෙන්න. මොකද දන්නවද? අපි ඒක මේ පෙම්වතා පෙම්වතිය වෙන්න පුළුවන්. ඊට පස්සේ රාජ්‍ය පාලකයෝ ගැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආයතන ප්‍රධානීන් ගැන වෙන්න පුළුවන්. අපි ආශ්‍රය කරන ඕනම කෙනෙක් ගැන අපි ඕනවට වැඩිය කට්ටිය විශ්වාස කරන්නට සහ එයාලට ළඹදි වෙන්න, ආදරය කරන්න, සෙනෙහස දක්වන්න ගියාට පස්සේ අපි ප්‍රතිරූප අපි ඇතුලේ හදනවා. එයා මෙහෙම ඉන්න ඕන. එයා මෙහෙම තමයි වැඩ කරන්න ඕනි. එයා මං ගැන, අපි ගැන හොයන්න ඕනේ මේ විදිහට. සහ ඒ ඇලීම, ඇත්තටම ඒක ඇලීමක්. එතකොට ඒ ඇලීමත් එක්ක ඇති වෙන ගැටීමක්. දැන් අපි මේ වෙලාවේ අපි පොළොව ඉඳලා කතා කරමුකෝ. ගම්මැද්දට ගිහිල්ලා කතා කරමුකෝ. ගම්මැද්දට, නගර මැද්දට ගිහිල්ලා කතා කරමුකෝ. මිනිස්සුන්ට ඇති වෙලා තිබෙනවා පාලන තන්ත්‍රයේ පිළිබඳව දැඩි බලවත් දේශයක් බොහෝ පිරිසකට. ඒ වගේම තමයි හිතවල තියෙන ගැටීමක්. ඒ වගේම පටිගයක්, ක්‍රෝධයක්, වෛරයක්. දැන් ඔය ඔබතුමාලගේ ප්‍රවෘත්ති ප්‍රකාශ තුළ එහෙමත් අපිට මේ මිනිසු කරන ප්‍රකාශ නිවුස් ප්‍රෙස් බලනකොට පේනවා. එතකොට අපි පුද්ගලයන්ට මේ කෙලෙස් සහිත සත්වයන්ට ලබලා දෙනවා අසීමාන්තික වටිනාකම්. සමහරව කියනවා රාවණාගේ ප්‍රතිරූපය අපි කියනවා. දියසෙන් යනවා කියනවා. මලකඩ නොකන මිනිස්සු වෙනවා කියනවා. විවිධ එක අන්වර්ථ නාම වලින් අපි මේ බෝසත්වරු නෙවෙයිනේ ඇත්තටම මනෝජ් මහත්තයා ගේන්නේ දසපාරමිතා පුරන. කෙලෙස් සහිත සත්වයෝනි. එතකොට ඒ කෙලෙස් සහිත අයට අපි දෙනවා නොදිය යුතු අසීමාන්තික වටිනාකම්. එහෙම දීලා අවසානයේදී අපි අපේක්ෂා කරන අපි අර රාමුවක් හදා ගන්නවා මෙන්න මෙයා මේ විදිහට ඉන්න ඕන සහ මේ වගේ වෙන්න ඕන කියලා. ඒවා මේ බෝසත්වරුන්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් අපි මේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙලා මම කියන්නේ අර ඇලීම, මානසිකව ඇලීම නිසා පුද්ගලයොත් එක්ක අසීමාන්තිකව පුද්ගලයන්ට ඕනවට වැඩි වටිනාකම් දීලා, අන්වර්ථ නාම දීලා අපි ඊට පස්සේ ඒ මිනිස්සු හින්දා පීඩා විඳිනවා. දැන් ගැහණු ළමයි හොයන්නේ සිද්ධාර්ථලා තමන්ගේ ප්‍රේමවන්තයා විදිහට.
සිද්ධාර්ථ හෙව්වට හම්බුණාට පස්සේ ඒ අපේක්ෂාවත් එක්ක මනසින් හදාගන්නවා මගේ පෙම්වතා සිද්ධාර්ථ කෙනෙක් සිදුහත් කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඔහුගේ ආකල්ප ආලවක නාලාගිරි දේවදත්ත වගේ වෙනකොට ඒ ඇලීමත් එක්ක කැටීම හැදෙනවා. පෙම්වතුන් හොයනවා යශෝදරා දේවිය වගේ. යශෝදරාලා හොයන්නේ සෙනෙහසට ආදරයට. ඉතින් හම්බුණාට පස්සේ චිංචිමානවිකා වගේ අය ඊට පස්සේ හරි ප්‍රශ්න ගැටලු. ඒ කියන්නේ අනිසි වටිනාකම් මිනිස්සුන්ට අපි දෙන්න ගියාට පස්සේ ඒවා අපි හිතන විදිහට උනේ නැති වුණාට පස්සේ ඒ කියන්නේ යම් පෙච්චන් නොලබති යම් කිසි දෙයක් නොලැබීමද ඒ වගේම සිතන පතන විදිහට නොවීමද ඒ ඔස්සේ අපිට හැදෙනවා අපිත් එක්ක හිත ඇතුලේ ගැටුම් පුද්ගලයොත් එක්ක ගැටුම් හදා ගන්නවා. ඇත්තටම මේක බාහිර පුද්ගලයාගේ තියෙන ස්වභාවයක් නෙවෙයි. ඒ පුද්ගලයා එහෙම්මයි. අපි පුද්ගලයන්ට අනිසි විදිහේ වටිනාකම් දෙන්න ගිහිල්ලා අපි මනසින් ගොඩනගාගත්ත මායාවක් නිසා අපිට දේශය හට ගන්නවා. ඒක මේ අද තියෙන තත්ත්වයක් එක්ක කතා කරන එකක් මනෝජ් මහත්තයා. ඊට අමතරව ධර්මයේ තුල තවදුරටත් විග්‍රහ කරනවා මේ දේශය ඇතිවන ක්‍රම 10ක්. අපි කෙටියෙන් කියාගෙන යන්න පුළුවන් අපිට. අතීතේ මට මේ විදිහේ වරදක් කරා. සිතින් කයින් වචනෙන් එන්න පුළුවන් කරා. ඒ වගේම තමයි වර්තමානෙත් කරනවා. මොන පුද්ගලෙකුත් එක්ක. අතීතේ යා මට මෙහෙම කළා. මෙයා මට දැන් මෙහෙම කරනවා. නැත්තම් දැනුත් එයා ඒ කර විදිහටම කරනවා. අනාගතේ දැන් කරනවා නම් කරાવી. අපි එහෙමනේ යන්නේ. එතකොට තුනෙන් දෙකක්ම එහෙම වෙනවා නම් එකක් ගැන විශ්වාස කරන්න බෑනේ. එකත් එහෙම වෙයි. ඊට පස්සේ මෙයා මගේ මිතුරට මෙහෙම කරා. ඔන්න දේශයේ තව කෙනෙකුත් එක්ක අපි හදාගන්න හැටි. මේ මගේ මිතුරට කරේ වැඩක්. දැනුත් කරමින් ඉන්නවා. ඒව නැත්තම් මිතුරට හරි සමීපතම කෙනෙකුට හරි පවුලේ කෙනෙකුට හරි Tamanට දැනෙන කෙනෙකුට. එහෙනම් ඉතින් අනාගතෙත් කරાવી කියලා දේශය හදනවා. ඒ වගේම තමයි හතුරන්ට උදව් කළා. මට පෙන්වන්න බැරි දැක්කත් ඇඟේ මාළු නටන ඇඟේ මයිල් කෙලින් වෙන ණයට අඳුකල වගේ කාට හරි ඉන්න කෙනෙකුට අතීතේ උදව් කරලා තියෙනවා මෙයා. ඒ නිසා අරයත් එක්ක තරහයි වගේම මෙයා උදව් කරපු නිසා මෙයත් එක්කත් ඒ ගැටුම හැදෙනවා. දේශය හැදෙනවා. සහ අද එහෙම උදව් කරමින් ඉන්නවා. අනාගතයේ උදව් කරાવી. සහ අස්ථානයේ ඇති වෙනවා දේශය. දැන් ওই ස්ථානයේ අස්ථානයේ දේශය ඇති වෙනවා කියලා කියන මනෝජ් මහත්තයා මේ හදිස්සිය යන ගමන් ඔබතුමාට අත්දැකීමක් ඇති කකුල සුලංගිල්ල එහෙම වැදුනොත් එහෙම බිත්තියක් අයිනේ කොහොමද? පාසුන් නැහැටත් බැනිලා මේ බිත්තිය හදපු ඒක රවුම් කරලා නැහැ කියලා ඒ කෙනාටත් බැනලා කකුල එහෙම පොළොවේ වැදුනොත් එහෙම පොඩි කාලේ අපිට මතක ඇති මේ බංකුවක එහෙම වැදුනොත් එහෙම ඒකත් පොළොවේ ගහලා නේ අපිට නොතේරෙන කාලේ. එහෙම අස්ථානයේ දේශය ඇති වෙනවා. ඒකට අර පුද්ගලයක සංඥා සජීවීව නැහනේ. ඒ නිසා මේක මේ ඒ ද්‍රව්‍ය සජීවී නැති වුණත් ඒකට සමහරු ගහනවා එහෙම කරන්න උත්සාහ කරනවා. ඔන්න ඔය කියන මූලයන් ඔස්සේ ඇත්තටම පුද්ගලයාගේ මනස ඇතුලේ අකමැත්ත නිසාමයි දේශය ඇති වෙන්නේ. දේශයට කියන තවත් නමක් තමයි දුක. අපි ධර්මයේ තුල උගන්වන්නේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික සිත සසංකාරික සිත කියලා උගන්වන්නේ. දැන් අපි ඒක තව ටිකක් පැහැදිලි වෙන්න කතා කරොත් එහෙම මනෝජ් මහත්තයා මෙන්න මෙහෙම එකක්. දැන් අපි මලගෙවල් වලට ගිහිල්ලා අඬන මිනිස්සු දැකලා තියෙනවානේ. එහෙමයි. ඔබතුමා කියන්නේ අඬන්නේ මොකේද කියලා? මලගෙවල් වල ගිහිල්ලා. නැත්තම් මලගෙවල් වල මිනිස්සු අඬන්නේ ඇයි? අපි ගත්තොත් එහෙම වේදනාවට වෙන්නත් පුළුවන් සමහරක් වෙලාවට මේ Taman දුක් වෙනවා කියලා පෙන්වන්න වෙන්නත් පුළුවන්. ඒ දුකට වේදනාවට අඬන්නේ. මම මේ වෙලාවේ කිව්වොත් එහෙම තරහට අඬන්නේ දේශයට අඬන්නේ කියලා කිව්වොත් එහෙම ඔබතුමාට මොකද හිතෙන්නේ? එහෙම වෙන්න බෑ කියලා කියයිනේ.
නමුත් බුදුහාමුදුරුවන්ගේ පරමාර්ථ දේශනාවේ ස්වභාවය තමයි බුදුහාමුදුරුවෝ ඒ දේශයයි දුකයි කියන එක දෙකක් විදිහට කඩලා උගන්වන්නේ නැහැ. දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සිත කියලා කියන්නේ. දොම්නස්ස සහිත දුක සහිත ගැටෙන හිත. ඒ කියන්නේ ওই දේශ සහගත හිත. ඔය අඬන මිනිස්සු ඔබතුමා බලන්න අඬන්නේ ඇයි? ඇයි අනේ තව ටිකක් ඉන්න බැරි වුනේ? මෙච්චර ඉක්මනට ගියේ ඇයි? අර මිනිස්සයාගෙන් මේ වැඩ ගන්න බැරි වෙච්ච එක සම්බන්ධවනේ තියෙන දුක. තව ටිකක් හිටියා නම් ඔයා අපිට වැඩ කරයි අපිට ඔයාට වැඩ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා අපිට තව කරන්න දේවල් තියෙනවා. ඔබතුමා දැකලා තියෙනවද අවුරුදු 80 100 ආච්චිලා අත්තම්මලා මරුණට පස්සේ අපි ළඟට ඇවිල්ලා කියනවා මේ අඬනවා අර පොඩ්ඩක් පේන්න. ඉතින් ඊට වැඩි හාමුදුරනේ ඉන්නෙත් නෑනේ. ඔහොම තමයි මේ ඔච්චරවත් හිටිය ඇති. එහෙනම් අපිටම ඇවිල්ලා කියනවා. ඒ කියන්නේ යාළගෙන් අය අර මේ පරණඩැල් වගේ මිනිසුන්ගෙන් ගන්න වැඩක් නෑ අඬෙන්නේ නෑ. අඬන්න තියෙනවා හේතුව තරුණ කෙනෙක් මරුණොත් එහෙම ඉතින් තව වැඩ ගන්න පුළුවන්. ඇයි මෙච්චර ඉක්මනට දාලා ගියේ? කියන්නේ තව ටිකක් ඉඳලා ගියාට කමන්නේ නෑ. ඔයා වැඩ කරලා අපිට දේශේ තියෙන්නේ. අපි කොතන හරි කඳුළු හලනවා නම් අඬනවා නම් ඒවා මේ අපි කියනවා දුකට හලන ඒවා කියලා. දුක කියන එකේ ඇත්තම කතාව තමයි දුක කියන එකේ අනිත් පැත්ත තමයි දුකත් එක්ක හට ගන්න දෙයක් තමයි දේශය කියන්නේ. මොකක් හරි දේශ සහගත දෙයකට එක තමයි දුක හටගන්නේ. ඒ කියන්නේ ඔය අඬන දොම්නස්ස තියෙන තැනක විදින තැනක වේදනා ලබන තැනක. ඉතින් ඒ නිසා අපිට අපේ සිත ඇතුළ මෙන්න මේ කියන ස්වභාවය ඉස්සෙල් තේරුම් ගන්න ඕන අපි හට ගන්නවයි කියලා. දැන් අපි දන්නේ නැහැ අපිට තරහ යනවයි කියලා. දැන් සමහර උදවිය කියනවා නෑ මට තරහ යන්නේ නට එහෙම තරහ යන කෙනෙක් නෙවෙයි. එහෙම කියලා සිල් ගන්න ඇවිල්ලා එහෙම තරහ නැති බව පෙන්නනවා. හැබැයි සීට්ටු සල්ලි දවස් දෙක තුනක් පහුනොත් එහෙම තරහ ඉස්මතු වෙනවා. තරහ නිදාංගත කරලා නිකන් අර නිදාගෙන ඉන්න සර්පෙක් වගේ හිතේ ඉන්නවා. හැබැයි ඒ අම්මාගේ ඒ උපාසකම්මගේ හිතේ සීට්ටු සල්ලි පරක් වුණොත් ඒක ඇති වෙනවා. සයන්හන්සලාගෙත් එහෙම තමයි. තරහ නැති බව පුසජ්ජන විදිහට පාලනය කරගෙන ඉන්නවා. නමුත් උන්වහන්සේට අවඩක් වෙනකොට උන්වහන්සේ ඒක ඉස්මතු කරලා ගන්න උඩට. ඕනම කෙනෙක් එහෙමයි. පුහුදුන් තත්ත්වයේ ඉන්න ඕනම කෙනෙකුගේ සිත තුළ ඒ දේශය කියන එක, තරහ කියන එක, ක්‍රෝධය කියන එක අපි නොසිතන තැනකදී හට ගන්න පුළුවන්. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා මනෝජ් මහත්තයා. අපි අහන්න දැන් මේ වැඩිපුර අපි යම් දෙයක් කෙරෙහි තියෙන ඇලීම, දැඩි ඇල්ම සහ ඒ දේ අපේ නොලැබී යෑම, සමහරක් අවස්ථාවල අපේක්ෂා බංගත්වය. මෙන්න මේ කියන දේවල් බලපෑමක් වෙනවා නේද මේ තරහව කියන එක මතුවෙන්නේ. කියන්නේ අර සැඟවිලා තියෙන සිතවිල්ල එකවරම මතුවෙන්නට මේක හේතුවක් නේද අපි හඳුන්වන්නේ. ඇත්තටම අපිට බාහිරින් එන අරමුණුත් එක්ක තමයි ඒ හිත ඇතුලේ ඒ සංගවිලා තියෙන ස්වභාවයන් අපි යටපත් කරගෙන ඉන්න ස්වභාවයන් ඒ අවස්ථානුකූලව ඇති වෙන්නේ. සහ ඔය දේශය හට ගැනීමට තව එකතු වෙලා යන අකුසල සිතුවිලි කීපයක් තියෙනවා. එකක් තමයි මාන්නය. මාන්නය ප්‍රධාන වශයෙන් බලපානවා. දැන් මට ගරු නොකලේය, මට වඳින්නේ නැහැ, පුදන්නේ නැහැ කියන එක මානයත් එක්කම ඒ මානයත් එක්කම හට ගන්නවා දේශය. මට ගරු කලන්න, පුදන්ට, බුහුමන් කරන්න උත්සාහ කරේ නැහැ කියන එකත් එක්ක. ඊට පස්සේ මට ගරු කරලා කතා කරේ නැහැ, ගරු නම්බු දුන්නේ නැහැ ඒ මානයත් එක්ක. අනිත් එක ඉරිසියාව. ඉරිසියාව කියන ස්වභාවයත් දැන් ඉරිසියාව කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාගේ ඒ අසුරු කරන ස්වභාවයෙන් ස්වභාවයට විනාශ වෙනවා. දැන් භික්ෂුන් වහන්සේ කෙනෙකුට
ඉරිසියා කරන්නේ තවත් භික්ෂුන් වහන්සේ නමක්. දැන් ගිහියන්ටත් ඇති වෙන්න පුළුවන්. මේ යම් කිසි ඉරිසියා සහගත සිතුවිල්ලක් එන්න පුළුවන් භික්ෂුවක් පිළිබඳව. නමුත් බහුතරයක් ගත්තොත් එහෙම ඒ ශේස්ත්‍රවල දැන් ධර්ම දේශනා කරන හාමුදුරු කෙනෙකුට තව ධර්ම දේශනා කරන හාමුදුරු කෙනෙක් ගැන දේශය ඇති ඉරිසියාව ඇති වෙන්න පුළුවන්. ඒත් එක්ක උන්වහන්සේට දේශය ඇති වෙනවා. එළඹෙදිව. ඒකත් එක්ක බැඳිලා. ඊට පස්සේ හිඟන්නේකොට ඇති වෙන්නේ දේශේ මේ පොසතෙකුත් එක්ක නෙවෙයි. එයා හිඟන්නත් එක්ක එයාගේ අඩවිය ඇවිල්ලා හිඟා ගන්න ගියොත් ඒක ලොකු ප්‍රශ්නයක්. ඊට පස්සේ වනගතව ඉන්න වික්ෂුන් වහන්සේ නමකට වනගතව ඉන්න වික්ෂුන් වහන්සේ නමකට එක්ක තමයි ඉරිසියාව ඇති වෙලා ඒක දේශයකට හැරෙන්නේ. ඒ වගේ දැන් කාන්තාවකට කාන්තාවකට එක්ක රූපය කාන්තාවකට පුරුෂයෙක් යන ඉරිසියාවක් ඇති කරගන්න දෙයක් නෑ. එයාට ඇති වෙන්නේ කාන්තාවක් ගැන තව. පිරිමියෙකුට පිරිමියෙක් එක්ක. ඒ වගේ මේ අපිට මේ හිතන්න බැරි පැතිකඩ වලින් නොසිතන තැන් වලින් අපේ හිත තුළ මේ නිදහන් වෙලා තියෙන මේ සිතුවිල්ල ඉස්මතු වෙනවා, හට ගන්නවා. ඒ හට අරගෙන හැබැයි දේශයේ ස්වභාවය ආරම්භය බොහෝ වෙලාවට ආරම්භ වෙන්නේ ওই ප්‍රබල වෛරී සාගත සිතුවිල්ලකින් නෙවෙයි. ඉස්සරෝම දැන් ඔබතුමාට මට ඇති වුණොත් එහෙම ඔබතුමා කියන දේශ සහගතයක් සිතක් තියනවා කියලා මං කියනවා නම් ඒක මට ඉස්සරෝම ඇති වෙන්නේ ප්‍රබල වශයෙන් ඔබතුමාවට ජීවිතයට හානි කරන්න තරම් තත්ත්වයක් නෙවෙයි. එහෙම ඇති වෙන්න එපා, ඇති වෙන්නෙත් නෑ. නමුත් මනෝජ් මහත්තයා මං උදාහරණයක් ගත්තේ ඔබතුමාගේ ගැන අකමැත්තක් ඉස්සරෝම ඇති වෙන්නේ. මොකේට හරි. ඔබතුමාගේ කායික හැසිරීමට හරි වාචසික හැසිරීමට හරි ඔබතුමා හිතන පතන දේවල් එක්ක හරි අකමැත්තක් මට ඇති වෙන්නේ. ඒක වර්ධනය වෙනවා එන්ට තරහක් දක්වා තරහ දේශේ වෙලා ඊට පස්සේ අන්තිමට ඒක හිත තුළ තියාගෙන ඉන්නවා පරිගැනීමේ චේතනාවත් එක්ක ඒකට කියනවා බද්ධ වෛරය. උපනාහ කියන වචනේත් ඒකට යොදනවා. ඒ විදිහට ගමන් කරලා තමයි අද ඔය දේශය මූලික කරගෙන ඇති වෙන මහා සංහාර මහා විනාශ ඝාතන කපා කොටා විනාශ කිරීම ගිනි තැබීම් මේ ලෝකේ අපි දන්න රුසියාව යුක්‍රේනය මේ කොතනත් ලෝකේ යුද්ධ ඔය හැමදේම ඇති වෙන්න බලපාන මූලයක් දේශය කියන සිතුවිල්ල. අපහුල දැන් අර දේශය කියන මේ සිතුවිල්ල ඒ මූලය ඔබ වහන්සේ කිව්වා මේ බොහොම පුංචිවට බොහොම කුඩාවට පටන් ගන්න කියලා. හැබැයි මේ වරින් වර මොහොතින් මොහොත අර අලුයට කිනි වගේ මතු වෙනවා. ඒ වගේම තමයි මේකට අපි කියනවනේ දැන් සමහරක් වෙලාවට ප්‍රශ්නයක් ආවට පස්සේ ඒක නියපොත්තෙන් කඩන්න තියෙන දේ කැතිපොරෝ දක්වා වර්ධනය වෙනවා කියලා. දැන් මේ කියන විදිහට තරහවත් ඒ වගේ. මේක එන්න පෝෂණය වෙනවා. අර පුංචි තැනින් පටන් අරගෙන මේක කෙනෙක් ඝාතනයක් දක්වා එතන එහාට ගිය මහා සංහාරයක් දක්වා යන්න පුළුවන්. තවත් තනි පුද්ගලයෙකුගේ හිතේ ඇතිවන තරහව, ද්වේෂය ඒ එක්ක සමස්තයක් එකතු වෙන අවස්ථා තියෙනවා හැමෝටම. එතකොට දැන් මේ වගේ අවස්ථාවක ඒ තරහ මූලයක් නැත්නම් ද්වේෂ සහගත මූලය පටන් ගත්ත තැනම අපි කොහොමද අවබෝධයෙන් යුතුව ඒක නවත්ත ගන්නෙ? ඒ ගැන අපි වඩාත් ගැඹුරින් හිතලා මේක මේ සුදුසු දෙයක් නෙමෙයි. මෙතනින් පස්සේ මේ විදිහේ අවඩක් සිද්ධ වෙන්නේ ඒ තැනට යන්න අවශ්‍ය කරන මානසික වටපිටාව අපි කොහොමද හදාගන්නේ? ඇත්තටම මේක වටිනම ප්‍රශ්නේ මේ මාතෘකාවේ තියෙන. දැන් අපි දේශය කියන එකේ වටපිටාව හැඳින්නුවානේ. ඇත්තටම මේ මනෝජ් මහත්තයා අපි අපේ හිත ඇතුලේ දේශයක් ඇති වුණාට පස්සේ එහෙම එකක් ඇති වුණා කියලා ඉස්සෙල්ලා හඳුනා ගන්න ඕන. සතිපට්ඨාන සූත්‍රය ඕකනේ කියන්නේ. ඉස්සරෝම අකුසල මේ සිතුවිල්ලක් හිතේ ඇති වුණාට පස්සේ ඒ අකුසල සිතුවිල්ල ඇති වුණා කියලා අපිට තේරෙන එකම තමයි සතිය. සිහියෙන් අපි ඉන්නවා කියන එක. සතියෙන් ඉන්නේ නැති, සිහියෙන් ඉන්නේ නැති, සතිය නැති කෙනෙකුට, සිහිය නැති කෙනෙකුට මේ ධර්මය උගන්වන සතිය, සිහිය එහෙම නැති කෙනෙකුට මේක හඳුනා ගන්න බෑ. හඳුනාගත්ත වෙලාවේ ඉඳලා ඔය දැන් තියෙන සූත්‍රයක් විතක්ක සන්තාන කියලා. විතක්ක සන්තානේ මේ ක්‍රමවේද ගණනාවක් තියෙනවා. කොහොමද තමන්ගේ සිතේ අකුසලයක් ඇති වුණාට පස්සේ නැත්නම් දේශසහගත සිතුවිල්ලක් ඇති වුණාට පස්සේ ප්‍රහාණය කරන්න උත්සාහ කරන්න ඕනේ කොහොමද කියලා.
ඊට අමතරව හොඳම විදිහේ තියෙන්නේ සාරිපුත්තයන් වහන්සේ දේශනා කරපු ဒုတိ ය ආඝාත පටිවිනය සූත්‍රය. මං කිව්වේ හොඳම එක කියලායි දන්නවද? මේ බුදුහාමුදුරුවෝ අර විතක්ක සන්තාන සූත්‍රය, සබ්බාසව සූත්‍රය වගේ සූත්‍ර සමස්ත ක්ලේශයන් අරමුණු කරගෙන දේශනා කරලා තියෙන්නේ. ඒකට උන්වහන්සේ ඒ සමස්ත කෙලෙසුන් කොහොමද එකින් එක ප්‍රහාණය කරගන්න විදිහ පෙන්වලා තියෙන්නේ. හැබැයි මේ ဒုတိ ය ආඝාත පටිවිනය සූත්‍රය කෙලින්ම ආඝාතයක්. ඒ කියන්නේ වෛරයක් අයත් එක්ක හරි ඇති වුණාට පස්සේ මම එකයි කිව්වේ මෙතන නියම ගැළපීම කියලා. එහෙම නැත්නම් අර සූත්‍ර වලට මගේ අවඥාවක් නෙවෙයි. ဒုတိ ය ආඝාත පටිවිනය සූත්‍රයේ සාරිපුත්තයන් වහන්සේ හරි ලස්සනට ක්‍රමවේද කිහිපයකින් පෙන්නනවා මේ පටිගයක් ඇති වුණාට පස්සේ පුද්ගලයෙකුත් එක්ක ගැටීමක් දේශයක් ඇති වුණාට පස්සේ ඒක නැති කරගන්න විදිහ එකක් තමයි කෙටියෙන් අපි කතා කරමු. දැන් ඔබතුමාට අපි කියමු තව කෙනෙකුත් එක්ක ගැටීමක් ඇති වෙන්නේ නැත්නම් මේ නරබන මේ වෙලාවේ ධම්සාවිය නරබන කෙනෙකුට ගැටීමක් හැදෙන්නේ එක්කෝ ඒ පුද්ගලයාගේ වචන හරඹ එක්ක නැත්නම් කායික ක්‍රියාවක්. ওই දෙකනේ බලපාන්නේ. වචන හරඹ එහෙම නැත්නම් කායික ක්‍රියාව. සමහර මිනිස්සුන්ගේ කායික හැසිරීම හරිම අපිරිසිදුයි. ඒ කියන්නේ මේ නාන්නෑ කියන එක නෙවෙයි. එයාගේ හැසිරීම අපි අර කියන්නේ හරි පහත් කියලා. ග්‍රාම්‍යයි. හැබැයි වචන හොඳයි. වැඩ අවුල් කට හොඳයි. එහෙම කියමුකෝ තේරෙන්න අපි. වැඩ සම්පූර්ණයෙන් අවුල් කට හොඳයි. හැබැයි අපිට වැඩිපුර බේන්නේ පුද්ගලයාත් එක්ක වෛරය ගොඩනගා ගන්න අපේ අර මනසේ නරක පැත්තට ඇදී යන ස්වභාවයත් එක්කමත් අපිට වැඩිපුර පේන්නේ එයාගේ අර කට හොඳයි කියන එක හොඳ වචන කතා කරනවා කේලම් කී කියන්නේ ඒ පැතිකඩ නෙවෙයි අපිට පේන්නේ. ඒ මනුස්සයාගේ අර හැසිරීම ස්වභාවය. හැබැයි සාරිපුත්ත හාමුදුරුවෝ පෙන්නනවා නෑ. මෙනෙහි කරන්න. එයාගේ කායික හැසිරීම අමතක කරලා ඒක අමතක කරන්න. නෑ. කය එහෙම වුණාට එයාගේ වැඩ එහෙම වුණාට කට හොඳයිනේ. දැන් අපි එහෙම නෙවෙයිනේ කියන්නේ මනෝජ් මහත්තයා. මේ මිනිස්සයාගේ කට එහෙම වුණාට ඔය කතා කරාට වැඩ නම් සෞතුයි. එහෙමනේ කියන්නේ. ඒක අනිත් පැත්තට කරකවනවා. කොච්චර සාධාරණයිද බලන්න. ඒකට උපමාවකුත් කියනවා. උපමාව තමයි පංසකූල චීවරයක් හොයාගෙන වඩින හාමුදුරු කෙනෙක් පාංශකූලික සිවුරක් හම්බුනාට පස්සේ චීවරයක් මහගන් රෙදි කෑල්ලක් හම්බුනහම ඒක වම් පයින් පාගගෙන දකුණු පයින් පාගෙන වම් පයින් දිගාරිනවා. ඒකේ හොඳ රෙදි කෑල්ලක් තියෙනවා අර මේ කුණු දැලි ගෑවිච්ච රෙදි කෑල්ලෙම හොඳ පැතිකඩක්. ඒ හොඳ පැතිකඩ නරක පැත්ත ගලවලා විසිකලා දාලා හොඳ පැත්ත ඉරාගෙන එනවා සිවුරක් මහගන්න. ඒ වගේ නරක පැත්ත ඉරලා දානවා. හොඳ පැත්ත අරගෙන අපි ඒකේ මිනිස්සයාව අගේ කරනවා දේශය හට ගන්නකොට. සමහරුන්ගේ කට අවුල් මේ කට හොඳයි. මේ කට අවුල් වැඩ හොඳයි. දැන් කලින් එක නගේ අනිත් පැත්තනේ. වැඩ හොඳයි කට සෞත්තුයි. එයාගෙනත් එයාගේ අර කට වැඩ හොඳයිනේ. ඒ වගේ කරන්න කියනවා. හරියට දියසෙවල පිරිච්ච විලකින් අපි වතුර බොනකොට දියසෙවල ගැන හිත ඉන්නේ නැහැනේ. දියසෙවල ටික මෙහෙම අයින් කරලා වතුර ටික තමයි බොන්නේ. දියසෙවල වලට බැන හිටියොත් එහෙම තිබහයි ඇරෙන්නේ නැහැ. ඒ වගේ ක්‍රම මම හිතන්නේ සංක්ෂිප්තව කතා කරේ මම ක්‍රම ගණනාවක් තියෙනවා. තව ක්‍රම තියෙනවා 3ක් විතර තියෙනවා. එතකොට සම්පූර්ණයෙන්ම මේ සිත කය වචනය කියන තුනම අපිරිසුදු හැසිරීම තියෙන අපිට දැකපු ගමන් ණයට අඳුකොළ වගේ සිතුවිලි එන මිනිස්සයා ගැන කොහොමද දන්නවද හිතන්න කියන්නේ. යම් කිසි කෙනෙක් මාර්ගයකට බහිනවා දුෂ්කර මාර්ගයකට බැස්සට පස්සේ ආයි ගමට යන්නත් බෑ ඉස්සරහට යන්නත් බෑ මේ මිනිස්සයා අසනීපෙන් ඉන්නේ. බෙහෙත් දෙන්න කෙනෙක් නැහැ, කෑම දෙන්න කෙනෙක් නැහැ, ගමට එක්කන් යන්න කෙනෙක් නැහැ, වාහනයක් නැහැ, පිහිට වෙන්න කෙනෙක් නැහැ. එහෙම කෙනෙක් දැක්කම මනෝජ් මහත්තයා අපිට ඇති වෙන්නේ මොකද්ද? අනුකම්පාවක්. අනේ මෙයාට කවුරු හරි බෙහෙත් ටිකක් දුන්නා නම් මෙයාට යහපතක් කරා නම් කොච්චර හොඳයිද කියලා. ඒ වගේ තමයි ඔය සිතින් කයින් වචනෙන් අයහපතෙහි හැසිරෙන දැකපු ගමන් ඔය සමහර අය ඉන්නවානේ මාධ්‍ය තුල දකින්නකොටම මිනිස්සු ටීවී එකේ channel එක මාරු කරනවා. පින්නන්න බෑ. ඒ වගේම තමයි සමහර අය සමාජ මාධ්‍ය තුල හැසිරෙනවා හරි අශෝභන විදියට සිත කය වචනේ මිනිස්යාගේ හරිම අශ්ලීලයි. එහෙම දැකපු ගමන් ඒ අය කෙරෙහි මේ දත් කුරු කණ්ඩ නෙවෙයි උන්වහන්සේ උගන්වන්නේ.
එහෙම කෙනෙක් දැකපු ගමන් අනුකම්පා කරන්න කියනවා. අර ලෙඩා ගැන අනුකම්පා කරනවා වගේ බෙහෙත් දෙන්නවත් කෙනෙක් නැතුව මග වැටලා ඉන්නේ. ඇයි ඒ? එයා මරණයෙන් පස්සේ නිරේ උපදිනවා. කොච්චර තාත්විකයිද? ඔයා ඔහොම හැසිරෙන්නකො කමන්නා ඔයාව බලාගයි ඊළඟ භවයේ කියන එකට බාර දීලා මිනිස්සු කැත්තෙන් පොරවෙන් කරන වැඩ ටික එතන කරන්න යන්නේ නැහැ. එන්නේ දේශය පාලනය කරන ක්‍රම ဒ ුතියාගත පටිවිණේ සූත්‍රයේ තරම් මම දකින්න හරි ලස්සනයි. ඊට අමතරව සබ්බාසව සූත්‍රයේ විතක්ක සන්තාන සූත්‍රයේ වගේ තැන්වල සල්ලේක සූත්‍රයේ උලක් අයින් කරනවා වගේ කොහොමද කරන්න කියලා හරි ලස්සන බුදුහාමුදුරන්ගේ දේශනාවල තියෙනවා. ඒ ක්‍රමවේද ඒ විදිහට තියෙනවා වගේම අපිටත් ප්‍රායෝගික වැඩපිළිවෙළවල තියෙනවා එදිනදා. දැන් එකක් තමයි එක බුදුහාමුදුරන්ගේ දේශනාවක්. දැන් ඔබතුමාට කයත් එක්ක හරි දේශයක් හටගන්නකොටම ඒ පුද්ගලයා ගැන බුදුහාමුදුරන්ගේ මෙන්න මෙහෙම දේශනාවක් තියෙනවා. මොකක්ද දන්නවද? මේ ලෝකේ ඉන්න හැමෝම අපේ අම්මා තාත්තා වෙලා ඉපදිලා ඉන්නවා කියලා. බුදුහාමුදුරන්ගේ හරිය ලස්සන දේශනාවක්. කියන්නේ අපේ මව පියා නොවිච්ච කෙනෙක් නොවිච්ච කෙනෙක් මේ ලෝකේ නැහැ. සංසාරේ කවදා හරි දවසක අම්මා තාත්තා වෙලා තියෙනවා. කියන්නේ ඔබතුමාත් මට මව හෝ පියා වෙලා සසර හමු වෙලා තියෙනවා. මමත් ඔබතුමාට හමු වෙලා තියෙනවා. එතකොට අවඩක් කරන්න කපා කොටන්න හිතනකොට සිතුවිල්ලක් පහල කරගන්න පුළුවන්. මේ මම මේ සසර හමු වෙච්ච මේ මගේ මවට මගේ පියාට කරන අකටයුත්ත. ඉතින් ඒක කොච්චර සාධාරණද එදිනදා ප්‍රායෝගිකව භාවිතා කරන්න. ඒ කියන්නේ අපිට පුද්ගල සංහාරණය අවම කරගන්න ඕනේ. මිනිස්සුන්ගේ ජීවිතනේ බේර ගන්න ඕනේ සහ අපේ මනස අර සෞඛ්‍ය සම්පන්න මනසක් බවට පත් කරගන්න අවශ්‍ය වෙන්නේ. ඒකට මෙහෙම එකකුත් තියෙනවා. මේ මහා මංගල සූත්‍රයේ උගන්වනවා පතිරූප දේශ වාසෝච්ච. හොඳ රටක වාසය කරන්නත් අපිට පුළුවන්කමක් තියෙන්න ඕන. එහෙම නැත්නම් හොඳ රටක නැතුව හොඳ ගමක නොවි නිතරම ගැලෙන ගැටීම් සහගත දේවල් ඇති වෙන පෞල් පරිසරයක අපිට ජීවත් වෙන්න සිද්ධ වුණොත් එහෙම තැනක හිටියොත් එහෙම මේ සතුට පලා යනවා. දැන් මේ දිනවල මිනිස්සුන්ට තියෙන මේ ප්‍රශ්නේනේ තියෙන්නේ. මිනිස්සුන්ට වෙන මුකුත් නෙවෙයි ඉල්ලන්නේ, මිනිස්සුන්ට කණ්ඩ බොණ්ඩ ඉල්ලන්නේ. jigaccha parama roga බඩගින්න තමයි දරන්න බැරි දේ මිනිස්සුන්ට. මිනිස්සු ඒකට තමයි මේ පාරට බහින්නේ. තෙල් අරන් යන්නේ තෙල් බොණ්ඩ නෙවෙයිනේ. කෑන් වලට. ගෑස් අරන් යන්නේ ගෑස් කණ්ඩ නෙවෙයි බොණ්ඩත් නෙවෙයි. ඒ වගේන් ගෑස් ඇත්තටම උයන පිහින දේවල් වලට භාවිතා කරන්නනේ. අරකෙත් උයන පිහින දේවල්ට ප්‍රතිපාදන හොයන්න මිනිස්සු පාරට බහලා ඉන්නේ. ඉතින් ඒ අතරතුරේ මිනිස්සු දේශ සහගතව හැසිරෙන්නේ මිනිස්සුන්ට දැන් අර මේ ධර්මය කියන කාරණාවන් මිනිස්සු දන්නවා. මිනිස්සුන්ට අවබෝධයක් තියෙනවා. හැබැයි ඊට වැඩිය වෛරී සහගත සිතුවිලි දවසින් දවස වැඩි වෙමින් යනවා. මං කියන්නේ ඔබ පාලනය වෙන්න වෙනවා. කියන්නේ මම මේක කියන්නේ ඔබේ යහපතට. ඔබ මානසිකව ඔබේ පාලනය තියාගත්තේ නැත්නම් ඔබ කුසගින්නෙන් අසනීප වෙනවට වැඩිය ඔබේ අර අකුසල චෛතසික වැඩි වීම තුළ රෝගී තත්ත්වයට පත් වෙන්න පුළුවන්. මොකද ඔය සීනි මට්ටම් ඉහළ යෑම, ඊට පස්සේ කොලෙස්ටරෝල් වැඩි වෙන එක, ඊට පස්සේ අම්ල පිත්ත ප්‍රදාහය කියන ગેස්ට්‍රික් නේ, එවැනි රෝග වැඩි වෙන්න ප්‍රධාන වශයෙන් බලපානවා දේශ සහගතව කරන ක්‍රියාකලාප. ඉතින් ඒ නිසා එවැනි දේශ සහගතව නිවසක් හරි ගෙයක් හරි රටක් හරි මන්දිරයක් හරි ආයතනයක් හරි බිඳ වැටෙන්න හේතු වෙන නැත්තම් මිනිසුන්ගේ මෙච්චර දේශය සමාජය පුරා විසිරෙන්න හේතු වෙන මේ මූල ආර්ථික විද්‍යාවට අනුව ගොඩක් කතා කරනවානේ මනෝජ් මහත්තයා. එහෙමයි මහත්තයා. දැන් මම ආර්ථික විද්‍යාවෙන් නෙවෙයි කතා කරන්නේ. බුදුහාමුදුරුවන්ගේ බුදු වදන් වලින් යම් කිසි දෙයක් රටක් එහෙම නැත්නම් ගයක් විනාශ වෙන්න ප්‍රධාන වශයෙන් බලපාන මුල හතරක් තියෙනවා. එකක් තමයි නට්ටන්න ගවේසන්ති.
නැසුණු දේවල් හොයලා තියන්නේ නැති එක. දැන් මේ දවස්වල විදේශ සල්ලි අපිට නැහැ කියනවනේ, ඩොලර් නැහැ කියනවනේ. ඩොලර් වැය කරාට ඒ වැය වෙන තරමට හොයලා තියලා නැහැ. ඒ කියන්නේ මේ අවුරුදු ගාණක් ඒවා මහ භාණ්ඩාගාරේ තැන්පත් කරගෙන නැති ස්වභාවයක්. ඊට පස්සේ තව නැසෙන දේවල් මේ රටේ තියෙනවනේ, ඒවා ගොඩනගලා නැති තත්ත්වයක් නේ. එතකොට ඉතින් මිනිස්සුන්ට අපි වදු ගෙවන්නේ ඇයි, ඒ වගේ මේවා කරන්නේ නැත්තේ ඇයි කියලා කරුණු තියෙනවා. තව කරුණු 3ක් ඉස්සරහට තියෙනවා කතා කරන්න. අපි කතා කරමු. ඔව්. අපි හඳුන්නේ මේ මම හිතන්නේ වහන්සේ බොහොම අපූර්වට ඒ පැහැදිලි කිරීම කරලා අපි බලාපොරොත්තු වෙනවා මේ විරාමයෙන් අනතුරුව කොහොමද මේ මොන අභියෝගාවත් මොන විදිහේ බාධකාවත් හිත පරිස්සම් කරගෙන විශේෂයෙන්ම ඒ අභියෝග හමුවේ හිතට නැගෙන තරහව ඒ දේශය පාලනය කරගෙන හිත පරිස්සම් කරගෙන අපි ජීවත් වෙන්නේ කොහොමද යන්න අපි කතා කරමු මේ කෙටි විරාමයෙන් අනතුරුව. ගම්මැද්ද දම් සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට. ඔබ නැවතත් ගම්මැද්ද දම් සවිය සමග අද සාකච්ඡාවට වැඩම කර සිටින්නේ පූජ්‍ය සගම අනුමදස්ස අපේ කරුණ සම්පදන් වහන්සේ. අපේ හාමුදුරනේ විරාමයට කලින් අපි කතා කළා මේ තරහව පාලනය කරගන්න අපි කොහොමද අවශ්‍ය කරන ඒ වටපිටාව හදාගන්නේ කියලා. ඒත් එකම තමයි අපේ හාමුදුරනේ දැන් අපි යම් ප්‍රශ්නයක් ගැටලුවක් ආවට පස්සේ බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි අපි ඉවසලා බැරිම තැන තමයි මේක කරේ කියලා කියනවා. ඒ කියන්නේ ඉවසලා බැරිම තැන අර කියන තරහව, ද්වේෂය සහිතව යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්නවා. දැන් අපි දහම තුල අපි විශ්වාස කරන දේ සහ අපි කියවන දේ තමයි බැරිම තැන තමයි අපි හඳුනන අපි ඉවසන්න ඕනේ කියලා. දැන් මෙන්න මේ తত্ত্বය අපි දකිනවා අද සමාජය තුළ බොහෝ දෙනෙක් කතා කරද්දී ඉවසලා අපි අන්තිමේ දැන් මේ ඉන්නේ. එජ් එකේ ඉන්නේ. අන්තිම තැන ඉන්නේ. මෙතනින් එහාට නම් අපට ඉවසන්න බෑ කියන කාරණාව මේ අතන සිද්ධි දකිද්දී අපිට පේනවා. දැන් මේක අපි මේ බුදුදහමින් සුපෝෂණය වෙන රටක් මේක. ධර්ම නිරන්තරයෙන් මුදේ හවහ බණහන භික්ෂුන් වහන්සේලා ඇසුරු කරන මිනිස්සු ඉන්න රටක් මේක. එහෙම තියෙද්දී අපි වර්තමාන කාලේ බැලුවට පස්සේ මිනිසුන්ගේ ජීවන රටාව මිනිස්සු හිතන පතන විදිහ වෙන්න පුළුවන්. යම් විදිහකින් වෙනසක් අපි දකිනවා අපේ හැමතුරු. ඒක තමයි මේ මහ පොළොවේ යථාර්ථය. මිනිසුන්ගේ පැත්තෙන් බැලුවත් අපේ හැමතුරුනේ අපි අර මුලින්ම කිව්වනේ අපි සාමාන්‍ය මිනිස්සුනේ. හොඳ නරක දෙකම පොදුවේ අපට එදිනදා ජීවිතය අතුරින් සිද්ධ වෙනවා. ඉතින් මේ මිනිසුන්ගේ පැත්තෙන් බැලුවත් අපි හැමතුරු සමහරක් වෙලාවට හිතනවා මේ කියන දේවල් ඇත්තද කියලා. ඒ කියන්නේ ඇත්තනේ කියලා හිතනවා. මිනිසුන්ට අපට කියන්න බෑ මේ නෑ මේක වැරදි මෙහෙම කරන්න කියලා. නමුත් ඒ පැත්තෙන් බැලුවමත් අපේ හඳුරුනේ හිතනවා ඉවසලා බැරිම තැනනේ මිනිස්සු මෙහෙම කරන්නේ කියලා. ඔව් දැන් අපි මනෝජ් මහත්තයා නතර කරපු තැන මිනිස්සෙකුට මේ ගයක් ඇතුලේ හරි රටක් ඇතුලේ හරි දේශයේ ඔය ආර්ථිකම වශයෙන් ඇති වෙන්න බලපාන කාරණා කතා කරමින් හිටියේ. ඇත්තටම මේ පළවෙනි එක අපි කතා කරා මේ නැසුණු දේවල් ගවේෂණය කරලා තියන්නේ නැති බව. ඒක ඕනත් ආයතනයක කරන්න ඕන සහ ඕන තැනක කරන්න ඕන. එහෙම නැතිනම් මේ ආයතනත් රටත් ඕන තැනක් පන්සලක් පිරිවනක් රටක් ගෙයක් දොරක් පිරිහෙන්න බලපානවා. කැඩුණු බිඳුණු දේවල් පිළිසකර කරේ නැත්තම් දැන් අපි රට ගැන හිතමුකෝ. රටේ වැව් මහා ප්‍රමාණයක් 30000ක දවතු තියෙනවා කියලා කියනවා. ඊට අධිකද මන් දන්නේ. ඒ සියල්ල සමහර ඒවා වාන් කැඩිලා යනවා. සමහර ඒවාගේ පාසි බැඳිලා ගොඩ වෙලා පිළිසකර කරේ නැහැ. එතකොට ඒවා සිද්ධ කරන්නට බලතල තියෙන උදවිය ඒවා නොකිරීම තුළ මිනිස්සු කාලයක් තිස්සේ අර ඔබතුමා සඳහන් කරා වගේ පැසව හිටපු සරව ගෙඩියක් වගේ එක පුපුරලා ගියා වගේ. කුසගින්න වියහිය දන් අඩු වෙනකොට මිනිස්සු නකලනවා. අනිත් එක තමයි මේ රටකට වුණත් ගෙදරකට වුණත් දේශ කලහ ඇති වෙන්න හේතුවක් මේ දේශයෙන් පස්සේ කලහනේ ඇති වෙන්නේ. ඊට පස්සේ පාරට බහිනවා, රණ්ඩු වෙනවා, ගෙවල් ඇතුලේ ගහ ගන්නවා ඕන තැනක. අයට සරිලන වැයක් නැති බව. ඒ කියන්නේ අය මෙච්චරයි වැය කරන ප්‍රමාණය මහ විශාල ප්‍රමාණයක්.
මහ පොළොවට දරන්න බැරි මිනිසුන්ට දරන්න බැරි විවිධ ಜಾති ඉදිකිරීම් ගෙදරක වුණත් අය කරන ප්‍රමාණයට දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම මිනිස්සෙක් අපි දකිනවා ලක්ෂයක් උපයන කෙනා 50000ක් වියදම් කරලා මාසිකව 50000ක් ඉතුරු කරනවා. එයා දින කලිසම එයා දාන හැට් එක ඒ දෙසෝස් ඔක්කොම අපි බලුවොත් එහෙම එයා 50000කින් එයා නඩත්තු කරගන්නවා. 50000කුත් හැබැයි ඉතුරු කරනවා. එයා ලක්ෂයක් හොයන හින්දා. හැබැයි කවුරු හරි ඉන්නවා 50000යි මාසෙකට හොයන්නේ. එයාටත් අර 50 ලක්ෂයක් හොයන කෙනා විදිහට ජීවත් වෙන්න ආසයි. ලංකාවටත් උනේ මේ විදිහට. ලංකාවට වෙලා තියෙන්නේ ලක්ෂයක් හොයන මිනිස්සයා ජීවත් වෙන විදිහට වෙන්න ගිහිල්ලා අන්තිමට තමන්ගේ ඉපැයීමට සරිලන වැයවීමක් ගැන කතා කරලා නැති වුනහම දැන් මිනිස්සු දේශයෙන් අනිත් එක සීල සම්පන්න පාලකයෙක් පාලිකාවක් ගෙදරක රටක විනිවිද දකින්න පුද්ගලයෙක් පාලකයෙක් බවට පත් කරගත්තේ නැත්නම් මේ මම නෙවෙයි කියන්නේ බුදුහාමුදුරු කුල සූත්‍රයේදී කියලා තියෙන්නේ අරාජික වෙනවා කියන හැමදේම. එතකොට දේශය හටගන්නේ ගෙදරත් එහෙමනේ. ගෙදර කලකෝලහල ඇති වෙන්නේ දේශය හටගන්නේ ඇයි? ඒ මූලත් එක්ක තාත්තා ගෘහ මූලිකයා මද්ද්‍රව්‍ය පානය කරමින් මහා කෝලහල ඇති කරන මිනිස්සෙක් නම් ඒ ගෙදර ඇතුලේ සමගිය කියන එක නෑ. ඒ නිසා මේ හැම හේතු සාධකයක් එක්කම දැන් ඔබට අපි හැමදෙනාටම අපේ මනසේ තියෙන නිරෝගීකම රැකගන්න අවශ්‍ය වෙනවා. ඒක හරි වටින එකක්. එහෙම උනේ නැත්තම් ඒකට ප්‍රතිපාදන හදාගත්තේ නැත්තම් අපි කායිකවත් රෝගී වෙනවා. අවසානයේ මානසිකවත් ව්‍යාධි වලටපත් වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ මෙත්තානිසංස සූත්‍රයේදී පෙන්නනවානේ ක්‍රෝධේ නැති කෙනාගේ ස්වභාවය සුඛං සුපති. හොඳට නිින්ද යනවා. හැබැයි දේශ තිබ්බොත් නිින්ද යන්නේ නැහැ. ඊට පස්සේ සුඛං පටිබුඤ්ජති. දේශ නැති කෙනාට මෛත්‍රී කරන කෙනාට හොඳට අවදි වෙන්න පුළුවන්. න පාපකං සුපිනම් පසති. පෞකාර හින වෙන්නේ නැහැ. මනුස්සානම් පියෝ හොති. තරම පුපුරන කෙනාට මිනිස්සු කැමති නැහනේ. අප්‍රියයිනේ. අමනුස්සානම් පියෝ හොති. අමනුෂ්‍යයන්ට අප්‍රිය වෙනවා. මුකවන්නෝ විප්පසීදති. අන්න ඒකට නම් කැමති වෙයි. ලස්සන පැහැපත් මුණක් ලැබෙනවා. පැහැයක් ලැබෙනවා. ශරීර වර්ණයක් ලැබෙනවා. මෛත්‍රී කරන කෙනාට. ඒ නිසා අපිට කොතනකදී හරි බාහිර අරමුණක් හින්දා දේශයක් ක්‍රෝධයක් හටගත්තොත් එහෙම ඒක ඔබේ කරගන්න යන්න එපා. ඒකට හේතුව තමයි තව හේතුවක්, තව ක්‍රියාවක්, තව කෙනෙකුගේ හැසිරීමක් මොන දේ නිසා හරි අපි දේශය ඇති කරගන්නවා නම් ඒක බුදුහාමුදුරුවෝ උපමා කරන්නේ මනෝජ් මහත්තයා මම කැමතිම උපමාව. තව කෙනෙක් මැරෙන්න කියලා හිතාගෙන අපි වහබනවා වගේ වැඩ. දැන් මගේ තරහකාරයා මැරෙන්න කියලා හිතලා මං වහවිලා හරියන්නේ නැහැ. මං කියන්නේ මිනිහට වාදෙන්න කියලා. නමුත් උපමාවේ කියන්නේ තව මිනිහෙක් මැරෙන්න කියලා හිතාගෙන වහබනවා වගේ වැඩක් කියලානේ. මමමනේ පීඩාව විඳින්නේ. ආණ්ඩුව හරි අල්ලපු ගෙදර මිනිස්සයා හරි ගෙදර ඉන්න මිනිස්සු හරි කරන වැඩ නිසා අපි ඇවිලෙන්න ගත්තොත් එහෙම අපේ සිතේ තුලණේ නැති වුණොත් එහෙම සමබරතාවය නැති වුණොත් එහෙම අපිව කෝප කරවන මිනිස්සු සතුටින් ඉඳී. එහෙම හරි. අපි උසිගන්නන මිනිස්සු සතුටින් ඉඳී. අපි තැවි අතීත සිහිපත් කර වර්තමානීය සිහිපත් කර අපි මහා පීඩාවක ජීවිතය ගත කරන්නේ. එතකොට අපි ජීවත් වෙලා නැහැ. අපි පීඩාව විඳලා තියෙනවා. මම හොඳ කතාවක් කියන්නම්. මිනිස්සුන්ට දේශය තරම්, ක්‍රෝධය තරම් කොච්චර නපුරු කරන තව දෙයක් නැහැ කියලා පේන්න. එක වලහික් හිටියා. මේ වලහ ඇවිල්ලා නතර වෙනවා කොළොන් ගහක් යට. කොළොන් ගහක් යට නතර වුණාට පස්සේ මනෝජ් මහත්තයා කොළොන් ගහේ අත්තක් කඩාගෙන වලහගේ පිටට වැටෙනවා අහුලඟට. උඩ බැලුවා සිදු වෙච්ච විදිහක් නැහැ. හැබැයි වලහ දන්නවා මේ ගහේ රුක් දෙවියෙක් ඉන්නවා කියලා. රුක් දෙවියාගේ ක්‍රියාකාරකමක් රුක් දෙවියා මේක කරන්නට ඇති කියලා මෙයා හිතලා බැන මෙච්චර සත්තු මේ ගහ මුලට එනවා. ඒක සතෙකුටවත් හිංසාවක් උන්නේ නැහැ. මටම මෙහෙම උනේ ඇයි කියලා හිත මේකට මේ රුක් දෙවියාට පාඩමක් උගන්වන්නට කල්පනා කර ඉන්නකොට මේ කැලේට එනවා
කරත්තයකට රෝද කපන්න මිනිස්සු කණ්ඩායම. ඒ මිනිස්සු හම්බෙලා වලහා ගිහිල්ලා කිව්වා ඔයාලට මේ කරත්තෙට හොඳම රෝද ගන්න පුළුවන් ගහක් තියෙනවා. මං කැලේ දන්න කෙනා. මම වලහා මොනවාද රෝද? කොළොන් ගහයි රෝද. ලොකු ගහක් තියනවාද රෝද ගන්න පුළුවන්? ඔව් ලොකු ගහක් තියනවා කියලා ගහ පෙන්නුවා. ගහ පෙන්නලා යන්න ගියා. රුක් දෙවියා මනුස්ස වේශයකින් ඇවිල්ලා ඇහුවා මේ ගහ කපන්නේ ඇයි කරත්තෙට? කවුද කිව්වේ? මේ කැලේ වලහෙක් හිටියා තමයි කිව්වේ. මේ කොළොන් ඇත්තටම හොඳයි රෝද වලට. හැබැයි කොළොන් වලින් රෝද කපලා විතරක් මදි. වලස් සමින් ඒක වෙලන්න ඕන. හරි. අන්තිමට මිනිස්සු වලහත් මරලා මතුත් කාලා වලස් සමින් කොළොන් ගහ කපලා රෝදත් හදාගෙන ඒකත් වෙලාගෙන ඒ මිනිස්සු ටික සතුටින් යන්නේ ගියා. මේ උපමා කතාවන්නේ. මේ වෙලාවේ වලහට මොකක්ද ඕන උනේ? රුක් දෙවියන් රිද්දන්න. දේශයට. රුක් දෙවියට මොකද උනේ? තමන්ට රිද්දුව හින්දා තමන්ගේ ගහ කපලා දාලා වලහට රිද්දන්න. අන්තිමට රුක් දෙවියට ගහ නැති වුණා. වලහට පණ නැති වුණා. දේශය කියන එක අන්න ඒ වගේ තමන්ටත් අනුන්ටත් අහිත පිණිසම මොකක් හරි අලාභයක් කරන වැඩක්මයි. අලාභයක්මයි කරන්නේ. අය ලාභ කරන්න දෙයක් නෙවෙයි. ඒ නිසා මම ඔබට සඳහන් කරන්නේ මේ වෙලාවේ විවිධ හේතුන් මත අද උදේ ඉඳලා නැගිට වෙලාවේ ඉඳලා ප්‍රවෘත්ති බලනකොට හරි පත්තරේ බලන වෙලාවේ ඉඳලා හරි විවිධ කාරණා වලට දේශය ඇති වෙන්න පුළුවන්. ඒ දේශය ඇති වුණාට පස්සේ ඒක ඔස්සේ ඔබ සිද්ධ කරන ප්‍රතික්‍රියා එක සිතුවිල්ලක බරපතලකම ඔබට තේරෙනවා. සමහර වෙලාවට වසර ගාණක් බන්ධනාගාරගත වෙන්න උනාට පස්සේ සමහර වෙලාවට මේ දේශය හේතු කරගෙන එල්ල කරපු ප්‍රහාරයකින් තමන්ගේ දරුවා මිය ගියාට පස්සේ දරුවා නැති අහිමි දුක ජීවිතේ දේශය නිමිලා ගියාට පස්සේ විඳින්න වෙනකොට බිරිඳට එල්ල කරන ප්‍රහාරයකින් ඇයට කුමන හෝ විපාකයක් එහෙම නැත්නම් දුකක් ඇති වෙච්ච වෙලාවක මොකක් හරි එල්ල කරපු හරි බැනපු හරි එයා හැර ගියපු වෙලාවට හරි වචනයක් පරිස්සම් කරගන්න තිබ්බ එක. ඒ නිසා දේශය පාලනය කරනවා කියලා කියන්නේ දැන් නොහැකියාව හින්දා මුකුත් නොකර ඉඳලා පස්සේ ගල් පෙරලන්ට හිතේ තියාගෙන ඉන්න එක බොරු වලවල් කපන එක නෙවෙයි මනෝජ් මහත්තයා. දැන් ඒ ඇතිවෙච්ච සිතුවිල්ල මේ මොහොතේම ඒකේ තිබෙන මේ නීරස බව හේතු කරගෙන ඒකේ තිබෙන තමන්ට ඇති වෙන පීඩාව හේතු කරගෙන ඒක මනසින් හොදා දැමීම තමයි එකකින් කතා කරන්නේ. ඉතින් ඒ නිසා ඒ තැනට ඔබටපත් වෙන්න තියෙනවා බුදුහාමුදුරන්ගේ දේශනාවල අනේක විද කතා, කාලියක්ෂණීකී කතා, ඔය ආදී නොයේක් බෞද්ධ සාහිත්‍ය කතා තියෙන්නේ මේ ඒ කතා ඇත්තද යක්ෂණියන්ට මනුස්ස ලෝකෙට එන්න පුළුවන්ද කිය ඌව හොය හින්ට නෙවෙයි මං කියන්නේ. ඒ වගේ යම්කිසි මනුස්ස ලෝකෙට ගලපන්න පුළුවන් මිනිසුන්ගේ ජීවිතවලට ගලපන්න පුළුවන් යථාර්ථයක් තියෙනවා. ඒ යථාර්ථය ගලපගෙන දේශයක්, වෛරයක්, ක්‍රෝධයක් හිතේ ඇති වෙන සෑම වෙලාවකදීම එකක් ඔබේ මානසික නිරෝගීතාවය ගැන හිතලා ඒව ප්‍රහාණය කරගෙන ජීවිතේ සැහැල්ලු කරගන්න, ජීවිතේ නිතරම බොහොම හොඳ තත්වයකට පත් කරගන්න කියලා කිව්වොත් එහෙම ඒක නිවැරදි. ලෙඩ නොවිච්ච හිතක් ඇති කරගන්න නිතරම බුදුහාමුදුරුවන්ගේ දේශනාව ඔස්සේ, ධර්මයේ ඔස්සේ, ඒ වගේම තමයි පෞද්ගලිකව ජීවිතයේ ඇති අත්දැකීම් දේශය නිසා මුහුණ දෙන්න වෙච්ච අත්දැකීම් ඒ ඔක්කොම සිහිපත් කරගෙන නිතරම මෛත්‍රී සහගත සිතුවිල්ල ඇති කරගන්න උත්සාහ කරන්න කියලා යෝජනා කරනවා. මම මොකද ඒක දන්නවද? මෛත්‍රී සහගත සිතුවිල්ලෙන් මේ මුළු විශ්වයටම ලැබෙන්නේ මහා පිංබර ආලෝකයක්. දේශ සහගත සිතුවිල්ල තුළ මුළු මහත් ලෝකයටම මහා අඳුරක් ලැබෙන්නේ. ඒ නිසා ඔබේ ජීවිතය ආලෝකමත් කරගන්න වගේම ලෝකයටමත් ආලෝකයේ පතුරවන්න
මෛත්‍රී සාගත සිතුවිල්ල නිරන්තරයෙන්ම සිත තුළ දියුණු කරන්නට මොකද අපිට කයත් එක්ක හරි වෛර හදාගත්තොත් එහෙම ඒ අය මේ භවයේ නිමාවෙන් පමණක් නිමා වෙනව නෙවෙයි. අපේ බෞද්ධ සාහිත්‍යයේ කතා තියෙනවා. අපි වෛර කිරීම සසර භව ගමනට පවා යනවා. නැවත නැවත ඒ අය හම්බ වෙලා දේවදත්ත හාමුදුරුවොත් බෝසතාණන් වහන්සේත් වගේ රන්තලියක් හින්දා කිසි තේරුමක් නැති රන්තලියක් හින්දා බුදු වෙන අත්භවයේ දක්වා පිටිපස්සෙන් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට හානි කරා. ඒ නිසා ඔබ පිටිපස්සෙත් වෛරකාරයෙක් හදාගන්න නැතිව ඔබත් තව මිනිහෙක්ගේ වෛරකාරයෙක් වෙන්නේ නැතිව කටයුතු කරන්න ඔබේ සති සමාධි ප්‍රඥා දියුණු වෙත්වා කියලා මම ඔබට ආශිර්වාද කරනවා. හොඳයි. අපේ හඳුරන්නේ සාකච්ඡාවේ අන්තිම මිනිත්තු කිහිපය මම හිතන්නේ ඒ මිනිත්තු කිහිපයත් අපට අතිශය වැදගත් වෙනවා. දැන් අපි වෛරී සිතුවිල්ලෙන් පසු වෙද්දී එහෙම නැත්නම් අපි තරහව ද්වේෂය අපේ හිතේ පවතිද්දී අපට ඒ මොහොත අපේ හඳුරන අහිමි වෙනවා. ඒ මොහොතේ අපි මානසිකව අපි පින වැටලා ඉන්නේ. ඒ වගේම තමයි අපිට ඒ මොහොතේ අපි කරන කියන දේ අපට අමතක වෙනවා. ඒක අපට වගේම සමස්ත සමාජයකට රටකට වගේම තමයි එතන එහා ගියාට පස්සේ සමස්ත ලෝකයකට විනාශයක් වෙන්න පුළුවන් කාරණාවක්. ඒ නිසා මේ කාල සීමාව තුළ මේ රටේ යම් අපි කියන විදිහට ආර්ථික සමාජ දේශපාලන වශයෙන් යම් අර්බුදයක අපි ඉන්නවා නම් මේ මොහොතේ තනි අපි අපිව පරිස්සම් කරගන්න ඕනේ කොහොමද? ඔබ වහන්සේගෙන් කෙටියෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි කරන වැරද්දක් සමස්තයට බලපාන්නට පුළුවන් අපේ හැමදෙරේ. නිසා අපිව පරිස්සම් කරගෙන අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද? ඇත්තටම අපිට තමන්ගේ ආවේග පාලනය කරගෙන ඒ පාලනය කරගන්න බැරි බව සහ ආවේග ඔස්සේ තව කෙනෙකුට හිංසා පීඩා පොදු දේපල වෙන්න පුළුවන්. ඒවට හිංසා පීඩා කරන්න යාම දුර්වල මිනිසුන්ගේ වැඩක්. කොන්ද පණ නැති මිනිසුන්ගේ වැඩක් කියලා ඇත්තටම කියන්නේ. මොකද තව පුද්ගලයෙක්, තව මිනිස්සෙක්, අසල්වැසියෙක්, පොලිමේ ඉන්න මිනිස්සෙක් සහ මේ රටේ තියෙන පොදු දේපල මේ ඇති වෙලා තියෙන තත්ත්වයට පලි නැහැ. ඒවට වග කිය යුත්තෝ වසර ගණනාවක් මේ රට පාලනය කරපු දෙවි කියලා අපි නිර්භයව සත්‍යවාදීව කියනවා. ඒ නිසා ඊටාම ඔබ පරිස්සම් වෙන්න මූලික වශයෙන් මොකද ඔබ හුදකලා කෙනෙක් නොවෙන්න පුළුවන්. දරුවෝ බිරිඳ මේ හැමෝම ඔබෙන් යැපෙන නිසා සහ අපිට රටක් හරි කොමන දෙයක් හරි තියෙන අපේ ජීවිතයක් ආරක්ෂා වෙන්න ඕනේ. මනුස්ස ජීවිතයක වටිනාකම රටක් වගේ නෙවෙයි. රටවල් ඕන තරම් ලෝකේ තියෙනවා. හැබැයි ඔබ මනුස්ස ජීවිතයක් ලබාගත්තේ හරි අපහසුයෙන් සිල් ගුණ දහම් පූර්ණේ කරලා. ඒ නිසා ඒක දේශය වැනි ඒ වගේම කෝපය වැනි සිතුවිල්ලක් ඉස්සරහා හැල්ලුවට ලක් කරගන්නේ නැතුව නිතරම මානසිකව ඍජුවත් ඒ වගේම තමයි නිරෝගිමත්වත් ඒ වගේම තමයි ඒ කෝපයන් වලට ගැති නොවි සහ කෝපෙන් ඇවිලිච්ච පුද්ගලයන්ගේ අදහස් වලට ගැති නොවි ඔබ මං හිතන්නේ දූරදර්ශීව කටයුතු කරනවා නම් ඔබේ ජීවිතයත් ඒ වගේම මේ තත්ත්වය උනුත් යම් කිසි ගැටුම්කාරී කලහකාරී තත්ත්වයන් වලට නොයා පාලනය කරගන්න අවස්ථාව ලැබෙන අවස්ථාවක් විදිහට මං හිතනවා මේ වෙලාවේ අපේ මේ අනුශාසනාවන් ඒ සඳහා හේතු වෙයි කියලා. ඒ සඳහා උත්තේජකයක් වෙත්තත් කියලා මම ආශිර්වාද කරනවා. හැම මොහොතකම ධර්මයේ තුල සවිමත් වීම වැදගත් වෙනවා. ඒ ඔබව දෙස බලා ඔබව තේරුම් ගන්නට අවශ්‍ය කරන මඟ පෙන්වීම ධර්මයේ තුල ලබා දෙන බැවින් අපිට ඇතම් ප්‍රශ්න ගැටලු අභියෝග ඒවා සදාකාලික නැහැ. හැබැයි ඒ කාල සීමාවේදී ඒ ප්‍රශ්න ගැටලු අභියෝග එන කාල සීමාව තුළ අපේ සිතෙහි මතුවෙන අයහපත් චිත්ත වේග විශේෂයෙන්ම ද්වේෂය තරහ වගේ සිතුවිලි අපිට පාලනය කරගන්නට පුළුවන් නම් ඒක අපේ මානසික සෞඛ්‍ය අනිත් පැත්තෙන් අපේ කායික සෞඛ්‍යයට වගේම සමස්ත සමාජයට අතිශය වැදගත් වෙනවා. ඒ නිසා හැම මොහොතකම නිවැරදි තීරණ ගන්නට හැම මොහොතකම බොහොම සංසුන්ව ජීවිතය දිහා බලන්නට අවබෝධයෙන් යුතුව ජීවිතය දිහා බලන්නට ධර්මය පිහිට කර ගන්නට කියලා මේ මොහොතේ මෙහිමිතර උදෑසන ඔබට මතක් කරමින් අද දවසේ සඳහම් සාකච්ඡාවට වැඩම වරදාල පූජ්‍ය
සගම අනුමදස්ය අපේ කරුණේ සම්පදන් වහන්සේට මේ මොහොතේ පුණ්‍යානුමෝදනාව සිදු කරමින් අපි ලබන සතියේත් සුපුරුදු වේලාවට ඔබ සමග හමු මේ බලාපොරොත්තුව පෙරදැරිව අදට ඔබෙන් සමගන්නවා. ඔබට තිසරණ සරණයි. ගම්මැද්ද දම් සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට